සුබදවසක් ඒවා ITV නරඹන දුවදරුවනේ A level 2020 ලියන බලාපොරොත්තු වෙන අපේ දරුවන් වෙනුවෙන් Physics revision පාඩම් මාලාවක් ගෙනෙන්න තමයි මේ හදන්නේ. මේ දෙවෙනි පාඩම අද දිනේ ඔබ වෙත ගෙනෙන්නේ කාර්ය ශක්තිය සහ ශ්‍රමතාවය work energy and power කියන එකේ යටතේ MCQ කිහිපයක් සාකච්ඡා කිරීම තමයි විභාගයට එන පරණ විභාග ගණනුත් සමග කොහොමද කෙසේද කරන්න කියලා සාකච්ඡා කරන ආකාරය තමයි මෙහිදී කෙරෙන්නේ. මේ MCQ සාකච්ඡා කරන ඉතා දීර්ඝ විදියට සාකච්ඡා කරනවා. එතකොට ඔබට ඒ සාකච්ඡා කිරීම මගින් ඔබට රචනා ප්‍රශ්නත් ලියන්න පුළුවන් වෙනවා. මගේ පළවෙනි පාඩමෙන් මම ඔබ ගෙනාවේ නිව්ටන්ගේ චලිත නියම සම්බන්ධ ගැටලු කිහිපයක්. ඉතින් ඔබ මගේ International Education TV කියන channel එක subscribe කරලා මේක නරඹන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නයට යන් මෙහිදී තියෙන දෘಢ වස්තුවක් මත යොදවන ලබන බාහිර බලයක් මගින් සිදු කරන යාන්ත්‍රික කාර්ය අර්ථ දක්වනු ලබන්නේ. ඉතින් ඔබ අර්ථ දැක්වීම ඔබට ඔබ කියපු පන්තිය නිවැරදිව කියලා දෙන්න ඇති අර්ථ දැක්වීමක් ඒ කියලා තියෙන විදියටම ඔබ පාඩම් කරගන්න. ඒ කියන්නේ ඒ අර්ථ දැක්වීම කියලා තියෙන විදියටම පාඩම් කරා. මොකද ඒ අර්ථ දැක්වීමක් කියලා කියන්නේ ඉතා නිශ්චිත දෙයක්. ඒක නිසා ඒ ඔබ ඒ විදියටම කටපාඩම් කරගෙන ඉන්න. ඒකේ තියෙන වැදගත් වචන අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. මෙහිදීත් එවැනි දෙයක් තියෙනවා. මොකද ඒ වැදගත් වචන මතක තබා ගන්න ඕන කියලා කියන්නේ එහෙම අපි හරියටම අර්ථ දැක්වීම හරියටම නොදුන්නොත් එහෙම උත්තරය වැරදි වෙන්න පුළුවන්. ඔබ මෙවැනි MCQ එකකට කොහොම හරි MCQ එකකට ඔබ මුහුණ දෙනකොට අනිවාර්යෙන් ඔබ දන්න වර්ණයන් පහක් තියෙනවා. ඉතින් මේ වර්ණයන් පහෙන් ඔබ මුලින්ම කරන්න ඕන ඔබ දන්නේ නැති එකක් නම් අපි හිතමු ඔබ දන්න උත්තරයක් දන්න එකක් නම් කෙලින්ම උත්තරය ලබා ගන්න පුළුවන්. ඒ යට උත්තරය ගන්න පුළුවන් නම් ඔබ කෙලින්ම බය නැතුව ඒ උත්තරේ හරි උත්තරය යටින් ඉරක් ගහන්න. නමුත් ඔබ උත්තරය දන්නේ නැති අවස්ථාවක් ආවොතින් ඔබට මුලින්ම කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නය කියවලා උත්තර පහ කියවන්න. උත්තර පහ කියවලා එහි වෙන්න බැරි උත්තර ටික කපා හරලා දාන්න. එතකොට වෙන්නේ ඔබට තෝරන්න තියෙන වර්ණයන් ප්‍රමාණය අඩු වෙන එක වෙන්නේ. එතකොට ඔබට හරි උත්තරය ලැබීමේ ඔබ නොදැනුවත්වම හරි ඉරක් ගැහුවොත් ඒ හරි උත්තරය ලැබීමේ සම්භාවිතය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඔබ දන්නවා හරියටම MCQ එකේ දීලා තියෙන උත්තර පහෙන් උත්තර දෙකක් වැරදි කියලා. එතකොට ඔබට උත්තර 3කින් තමයි තෝරන්න තියෙන්නේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට පිළිතුර. නමුත් ඔබ එහෙම වැරදි පිළිතුර මුලින්ම අයින් නොකර වැරදි පිළිතුරු අයින් නොකර හැමතිස්සෙම උත්තර පහින්ම බැලුවොත් එන්න පුළුවන් උත්තර පහින්ම බැලුවොත් ඔබට හැම විටම තෝරන්න වෙන්නේ ප්‍රශ්න උත්තර පහෙන් එකක් තෝරන්න වෙන්නේ. නමුත් ඔබ මුලින්ම වෙන්න බැරි ප්‍රශ්න දෙක අයින් උත්තර දෙක අයින් කරොත් එහෙම ඔබට තෝරන්න වෙන්නේ තුනෙන් එකක්. පහෙන් එකක් තෝරනට වඩා තුනෙන් එකක් තේරීම වැඩි උත්තරය ලැබීමට තියෙන හැකියාව වැඩි, සම්භාවිතය වැඩි. ඒ නිසා එම ක්‍රමය අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන. ඉතින් ඔබ මේක බැලුවොත් මේ පළවෙනි එක බලය හා බලය ගමන් කර අතර දුර කියලා තියෙනවා. ඉතින් අපි මෙහෙම බලන් යද්දි මම මේක කියවන්න යන්නේ නැහැ සම්පූර්ණ එකම. පස්වෙනි එක බලන්න බලය හා විස්ථාපනය අතර අනුපාතය ලෙසය. ඉතින් දැන් ඔබ අනිවාර්යෙන් දන්නවා කාර්ය කියලා කියන්නේ බලය හා විස්ථාපනය අතර සිදුවන විස්ථාපනය අතර ගුණිතයක්. නමුත් මෙහි අර්ථ දැක්වීම වල එකම වගේ තියෙන්නේ පළවෙනි 4. නමුත් ඔබ පස්වෙනි එක තියෙනවා බලය හා විස්ථාපනය අතර අනුපාතය කියලා. ඉතින් ඔබ 1 2 3 4 කියන එකෙන් එකක් තෝරගන්න බැරි වුණාට ඔබට පුළුවන් පස්වෙනි උත්තරේ කපා හැරලා දාන්න. මොකද අනුපාතයක් නෙවෙයි ගුණිතයක් නිසා. ඔබ ඒක අනිවාර්යයෙන්ම දැනගෙන යුතු දෙයක්. ඉතින් මේ ටික බැලුවොත් ඔබට 1 2 3 4න් තමයි උත්තරය තෝරගන්න තියෙන්නේ. ඉතින් එහෙම බැලුවෙන් පස්සේ ඔබට ගන්න තියෙන්නේ මෙතන බලය හා ඇත්තම හරිම අර්ථ දැක්වීම වෙන්නේ බලය හා බලයේ ක්‍රියාලක්ෂයේ බලය දිශාවට විස්ථාපනයේ ගුණිතය ලෙස. ඒ කියලා කියන්නේ 4 වෙනි එක තමයි උත්තරය වෙන්නේ. ඒ කියන්නේ ඒ බලය සහ බලයේ ලක්ෂ්‍ය බලයේ ක්‍රියාලක්ෂයේ බලය දිශාවට සිදුවන විස්ථාපනය. බලයේ දිශාවට සිදුවන විස්ථාපනය තමයි බලය වැඩි කරලා බලයේ දිශාවට සිදුවන විස්ථාපනය බලයෙන් වැඩි කරාම එක තමයි හරි මාර්ග දැක්වීම වෙන්නේ කාර්යය. ඉතින් ඔබගේ ගුරුවරයා දීලා තියෙන අර්ථ දැක්වීම කටපාඩමින් තියාගන්න. ඉතින් ඒකට අනුව උත්තරය ලියන්න. අපි දෙවෙනි ගානට යමු. දෙවන ප්‍රශ්නයට යමු. දෙන කාර්යයේ මාන වෙන්නේ මේකත් ඉතා ලේසි එකක්. ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕන මේ මාන කියන දේ. මාන අනිවාර්යයෙන් මතක තබා ගන්න මාන සහ ඒකක. ඉතින් බලයේ මාන අනිවාර්යෙන් MLT
ඍණ 2. ඔබ ඒක අනිවාර්යයෙන් මතක තබා ගන්න ඕන බලය මාන MLT ඍණ 2 කියලා. ඉතින් කාර්ය කියලා කියන්නේ බලය වැඩි කිරීම බලය දිශාවට සිදුවන විස්ථාපනය. කාර්ය සමීකරණයේ කාර්ය සමාන බලය වැඩි කිරීම බලය දිශාවට සිදුවන විස්ථාපනය. ඔබ බලය මාන අනිවාර්යයෙන් මතක තබා ගන්න. ඒක හැමදේටම අත්‍යවශ්‍ය වෙනවා. බලය මාන MLT ඍණ 2 වැඩි කිරීම බලය දිශාවට විස්ථාපනයේ මාන ඒ දුරක මාන L වෙනවා. ඉතින් මේ දෙක ගුණ කරොත් ML වර්ග T ඍණ 2. ඔබ මේ ගැන හොඳට දන්නවා ඇති. ඒක නිසා මේ වැඩි කතා කරන්න යන්නේ නැහැ ඒ සම්බන්ධව. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට යන ඔබ ප්‍රශ්නය කියවන්න තිරස්තලයක් මත තබා ඇති ස්කන්ධ 5 කිලෝග්‍රෑම් වස්තුවක් මත නිව්ටන් 25ක තිරස් බලයක් යෙදීමෙන් 10 මීටර දුරක චලනය කරලාදී බලය වගින් කරන කාර්ය සමාන වෙන්නේ. ඉතින් මෙහෙම කෙටි රූප සටහනක් අඳගත්තොත් ඔබට මම ගිය ලෙක්චර් එකේ කියපු විදිහට හරි පැහැදිලිව ප්‍රශ්නෙන් කියන දේ තෝරගන්න පුළුවන්. ඉතින් මේක හරියටම මේක වෙලා තියෙන්නේ බලයක් කිලෝග්‍රෑම් 5කට නිව්ටන් 25ක බලයක් යොදලා මීටර් 10ක් දුර චලිත කරලා තියෙනවා. ඉතින් ඒකේ අනිවාර්යයෙන්ම බලයේ දිශාවට තමයි මේ චලිත වෙලා තියෙන්නේ, විස්ථාපනය වෙලා තියෙන්නේ. ඉතින් ඒක බලය වැඩි කිරීම විස්ථාපනය 25 වැඩි කිරීම 10250 නිව්ටන් මීටර්. ඔබ අනිවාර්යයෙන්ම මගේ channel subscribe කරන්න. අපි ඊළඟ එකට යමු. ඊළඟ ගානට පොළොව මට්ටමේදී වේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේප කරන වස්තුවක් ගමන් කරන උපරිම උස. ඉතින් මේම ගාන මෙහිදී අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙක පළවෙනි බලමු. ඔබ දන්නවා පළවෙනි එක තමයි ඒ කියන්නේ අපි පොළොව මට්ටමේ ඉඳලා වේගයෙන් රූප සටහන අඳගත්තොත් වේගයෙන් චලනය කරොත් උපරිම ලක්ෂයේදී ඔබ දන්නවා මෙතන මේ මවුස් පොයින්ට් එක බලන්න මේ උපරිම ලක්ෂය කියන්නේ B. මේ B කියන තැනදී ප්‍රවේගය බිඳුව වෙනවා. ඒ කියන්නේ උපරිම ඉතින් එහාට යන්න නිසා ප්‍රවේගය බිඳුව වෙනවා. ඉතින් අපි හිතමු මේ උපරිම උස h කියලා ඉහළට ධන කියලා ගත්තොත් අපිට චලිත සමීකරණයක් භාවිතයෙන් අපිට හොයන්න පුළුවන් උපරිම උස h. අපි දන්නවා ආරම්භක ප්‍රවේගය දන්නවා. මෙතන අවසාන ප්‍රවේගය දන්නවා. ගමන් කළ උස තමයි අහන්නේ. ගුරුත්වත්වරණය g බව දන්නවා. ඉතින් අපි මේකට සම්බන්ධ සමීකරණ ඔබ දන්නවා චලිත සමීකරණ 4ක් අපි දන්නවා. ඒ කියන්නේ s සමාන ut ධන භාගය at වර්ග v වර්ග සමාන u වර්ග ධන 2s s සමානයි u ධන v බෙදීම 2t v සමානයි u ධන at කියලා චලිත සමීකරණ ටිකක් තියෙනවා. අපිට මේ විස්ථාපනයක් 4ක් තියෙන මේ අපි විස්ථාපනයක් හොයන නිසා අපි s සම්බන්ධ සමීකරණ ටික තමයි මෙහිදී ගන්න ඕන. ඉතින් මෙහිදී කාලයක් අපිට දීලා නැති නිසා කාලය සම්බන්ධ තියෙන සමීකරණ අයින් කරලා දානවා. එතකොට අපිට ඉතිරි වෙන්නේ v වර්ග සමාන u වර්ග ධන 2s. ඉතින් v වර්ග සමාන u වර්ග ධන 2s එකට ආදේශ කරොත් v කියලා කියන අවසාන ප්‍රවේගය බිඳුවයි u කියලා කියන ආරම්භක ප්‍රවේගය v වර්ග ධන 2යි g මම මෙතනට ඍණාරගෙන තියෙන g කියලා කියන ගුරුත්ව ත්වරණය පල්ලෙහාට තියෙන අපි චලිත සමීකරණ දාන ඉහළට ත්වරණය පල්ලෙහාට තියෙන නිසා ඉහළට මන්දනයක් තියෙන. ඒක නිසා ඍණ g වෙනවා. ඒක තමයි මෙතන ඍණ ලකුණ ඇවිල්ලා තියෙන්නේ. උස අපි s කියන එක h කියලා දාලා තිනවා. එකෙන් අපිට v වර්ග බෙදීම 2g තමයි උත්තරේට එන්නේ. අපිට මේක ශක්ති සංස්ථිති නියමයෙන් හදන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙහිදී වාත ප්‍රතිරෝධයෙන් නොසලකා හරිනවා. ඉතින් අපි මෙන්න මේ වගේ ආරම්භයේදී ඒවල v ප්‍රවේගයෙන් යනවා නම් අපි මේ පොළොව මට්ටම ආරම්භයේ අංශුව තියෙන තැන බොහෝ වෙලාවට විභව ශක්තිය විශාසුමා කියලා ගන්න. ඒ කියන්නේ විභව ශක්තිය ශුන්‍ය මට්ටම ප්‍රොටෙක්ෂන් ලෙවල් P සමාන බිඳුව මට්ටම කියලා ගන්නවා. ඉතින් අපි මෙතෙන්දි කරන්නේ මේ උපරිම ලක්ෂය B කියලා ගත්තොත් A ලක්ෂයේ B ලක්ෂයේ තියෙන ශක්තියින් සමාන කරනවා. ඒ කියන්නේ ආරම්භක ශක්තිය සමානයි අවසාන ශක්තිය. ඒ කියන්නේ ශක්ති හානියක් නොවෙනවා කියලා මෙහිදී සලකනවා. මොකද වාත ප්‍රතිරෝධයට එරෙහිව වාත ප්‍රතිරෝධය නොසලකා හරිතරම් කුඩයි කියලා තමයි ගන්න. ඉතින් මෙහිදී භාගයයි එහිදී චාලක ශක්තියක් තියෙනවා. භාගයයි m වර්ග අපි එහිදී විභව ශක්තිය බිඳුව කියලා ගන්න නිසා විභව ශක්තිය බිඳුවයි. ඉතින් ඉහළදී B ලක්ෂයේදී චලිත වෙන්නේ නැති නිසා චාලක ශක්තිය බිඳුවයි. අපි උස h දුරක් චලිත වෙච්ච නිසා ඉහළට ඒ කියන්නේ බිඳුව මට්ටමින් ඉහළ මට්ටම විභව ශක්තිය ධන කියලා ගන්නවා mgh. ඉතින් එතනත් අපිට h සමානයි v වර්ග බෙදීම 2g කියලා ගන්න පුළුවන්. මම මේ ක්‍රම දෙකම ඔබට කියලා දෙන්නේ. ඔබට පහසු ක්‍රමයකින් ගණන් හදන්න පුළුවන්. හැමදේම ඔබට හිතන්නත් පුළුවන්. මෙතන ශක්ති සංස්ථිති නියමය යොදාගත්තා. මෙතන චලිත සමීකරණයක් යොදාගත්තා. අනේ ඒ වගේ මම ඉදිරියේදීත් පහසු ක්‍රම සහ දික්ක්‍රම ඔබට ඒ කියන්නේ හරි විදියට කරන විදිය කියලා දෙනවා මේ පහසු වෙන විදියට. ඊළඟ ගානට ගියොත් ස්කන්ධය 50 කිලෝග්‍රෑම් වස්තුවක් 50 මීටර දුරක් සිරස්ව එසීම සඳහා කළ යුතු කාර්ය අහලා තියෙනවා. ඔබ මේ උත්තරේ මම දෙවනුව තමයි ඔබට
දිස් වෙන්න තිරේ. ඉතින් උත්තරය දකින්න ඉස්සෙල්ලා ඔබට මේ ප්‍රශ්නය බලලා ගාන හදලා උත්තරය බලන්න පුළුවන්. ඉතින් මෙහිදී මේ දොඹකරය මීටර 50 උසට උස්සනවා කියලා කියන්නේ මේ ස්කන්ධය මීටර 50ක උසට ඉස්සෙල්ලා තියෙන. ඒ කියන්නේ විභව ශක්තිය වැඩිවීම. විභව ශක්තිය වැඩිවීම තමයි අහන්නේ. දොඹකරය කර යුතු කාර්ය වෙන්නේ. දොඹකරය මත කර යුතු කාර්ය වෙන්නේ මේ විභව ශක්තිය වැඩිවීම. ඒ කියන්නේ මෙන්න මෙම මට්ටමේ තියෙන ඉහළට ඔසවනකොට විභව ශක්තිය වැඩි වීමක් තියෙනවා. ඉතින් ඒ කාර්යය තමයි මේ දොඹකරයට කරන්න වෙන්නේ මේකේ උස්සන්න. ඉතින් ඒ කියන්නේ දොඹකරය මතින් කර යුතු කාර්යය මේක තමයි අවම කාර්යය වෙන්නේ. මේක විභව ශක්තිය වැඩි වීම. ඒ කියන්නේ mgh දැම්ම නම් හරි ස්කන්ධය 50යි G කියලා කියන ගුරුත්වත්වය 10යි. ඉතින් විභව ශක්තිය වැඩි වීම වෙන නිසා උසෙහි වැඩි වීම. ඒ කියන්නේ 50ක වැඩි වීමක් තියෙනවා. ඒක 50 දැම්මට පස්සේ 25000යි ජූල් ඔබ දන්නවා කාර්ය සහ ශක්තිය ඒකක ජූල් වෙනවා. ජූල් වලින් තමයි උත්තරේ තියෙන්නේ. අපේ අංශිකුයි. ඊළඟ ගානට ගියොත් අපි ඊළඟ ප්‍රශ්නයට ගියොත් වස්තුවක චාලක ශක්තිය දෙගුණයක් කළ විට එහි ගම්ම්‍යතාව වෙනස් වන සාධකය වනුයේ. ඉතින් අපි මෙහිදී මෙන්න මේ වගේ තමයි ගාන හදන්න පටන් ගන්න වෙන්නේ. මෙහිදී අපි කරන්නේ මුලින්ම කරන්නේ වස්තුවේ මේ මවුස් පොයින්ට් එක තියෙන තැන බලලා වස්තුවේ චාලක ශක්තිය ආරම්භක අවස්ථාවේ චාලක ශක්තිය E කියලා ගන්නවා. ඉතින් අපි ස්කන්ධය M කියලා සලකනවා. ඉතින් ආරම්භක අවස්ථාවේ ප්‍රවේගය V1 කියලා ගන්නවා V1 කියලා. ඔබට මෙන්න මේ මම උඩ ලියලා තියෙන ටික ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. MCQ එකක් කරනවා නම් ඔබට කෙලින්ම හිතලා චාලක ශක්තිය E ස්කන්ධයේ ආරම්භක අවස්ථාවේ V1 කියලා මෙන්න මෙතනින් ඉඳන්ම පටන් ගන්න පුළුවන්. නමුත් මම මේ මුලින් ඉඳන්ම මේ කියලා දෙන්නේ ඔබට රචනා ප්‍රශ්නයකට ලියන්න આવොත් මෙන්න මේ විදිහට අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි. නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔබ MCQ එකක් කරනවා නම් මෙන්න මේ උඩ ටික ලියන්න ඕන නැහැ. උඩ ටික නොලිය ඒ ටික ඔළුවේ තියාගන්න. කොහොමද M කියන එක මතක තබා ගන්න පුළුවන්. ආරම්භ පළවෙනි අවස්ථාවේ නිසා V1 කියලා මතක තබා ගන්න පුළුවන්. කෙලින්ම මෙන්න මේ සමීකරණය ලියන්න පුළුවන් MCQ එකක් කරනකොට. ඉතින් එහෙම කිරීමේදී ඔබට කාලය ඉදිරි කර ගන්න පුළුවන්. ඉතින් මෙහිදී භාගය MV1 වර්ග සමාන E චාලක ශක්තිය. ඉතින් අපිට මෙහිදී V1 ඒ කියන්නේ ගම්ම්‍යතාවයක් හොයන්න නම් අපි ස්කන්ධය M නියතයි. නමුත් චාලක ශක්තිය දෙගුණ කරනවා කියලා කියන ප්‍රවේගය වෙනස් වෙනවා. ඉතින් අපිට මෙහි ප්‍රවේගය තමයි අපිට මුලින්ම හොයා ගන්න ඕනේ. ඇයි ප්‍රවේගය චාලක ශක්තිය වෙනස් වෙනවා කියලා කියන්නේ චාලක ශක්තිය කෙරෙහි බලපාන ප්‍රවේගය. ස්කන්ධය බලපාන්නේ නැහැ. මොකද ස්කන්ධය නියතයක් නිසා. ස්කන්ධය එකම වස්තුව නිසා. ඉතින් මෙහිදී අපි චාලක ශක්තිය වෙනස් වෙන එක ප්‍රවේගය වෙනස් වෙනවා. ගම්ම්‍යතාවයට බලපාන ස්කන්ධය නිසා ප්‍රවේගයක්. ඉතින් අපි මෙහිදී ප්‍රවේගය හොයාගන්න අපි දන්න පදවලින්. අපි V1 කියලා ගත්තේ අපි දන්න පදවලිනේ අපි යොදාගත්ත ඒ පදවලින් ප්‍රවේගය තමයි හොයාගන්නේ. ඉතින් අපි මෙතනින් මේ පළවෙනි ආරම්භක අවස්ථාවට ගත්තා. එතකොට V1 මෙහෙම උක්ත කරන් පස්සේ මූලය 2e බෙදීම m වෙනවා. ඉතින් චාලක ශක්තිය දෙගුණ කරායින් පස්සේ චාලක ශක්තිය 2e දෙවෙනි අවස්ථාවේ ප්‍රවේගය V2 කියලා ගන්නවා. ඉතින් මේකටත් මෙන්න මේක ලියන්න ඕන නැහැ. නමුත් රචනා පස්සේ ලියන්න ඕන. ඔබට කෙලින්ම මෙන්න මේ සමීකරණයෙන් මේක ගන්න පුළුවන්. V2 සමානයි 4e බෙදීම m. නමුත් ඔබට තව දෙයක් තමයි මෙන්න මේ V1 හෙව්වට පස්සේ ඔබට V2 කෙලින්ම ගන්න පුළුවන්. මෙන්න මේක සමීකරණයක් විදිහට V1 හොයපු එක V1 සමාන 2e බෙදීම m කියන සමීකරණයක් විදිහට පාවිච්චි කළා. ඔබට ගණන් හදනකොට තේරෙයි ගණන් හදනකොට මේක පහසු වෙයි. කෙලින්ම මෙන්න මෙතෙන්ට ආවට පස්සේ V1 සමාන 2e බෙදීම m කියලා ලියුවට පස්සේ V2 සමානයි 2 තියෙනවා. 2e කියන්නේ e වෙනුවට 2e ආදේශ කරනවා. එතකොට 2e මේ 2යි 4e වෙනවා. බෙදීම m ස්කන්ධය වෙනස් වෙන්නේ නැති නිසා එහෙම ඔබට යන කාලය අවම කරගන්න පුළුවන්. එතකොට මෙහිදී ආරම්භක ගම්ම්‍යතාව වෙන්නේ MV1 කියන එක. MV1 සමානයි. එතකොට මේ V1 කියන එක ආදේශ කරලා පස්සේ ඒක එනවා. අවසාන ගම්ම්‍යතාවයට එන්නේ MV2 කියන එක. එතකොට මෙන්න මේක ගන්න පුළුවන් ඔබට. ඉතින් ගම්ම්‍යතාව වෙනස් වෙන සාධකය කියලා කියන්නේ ඒ කියන්නේ අවසාන ගම්ම්‍යතාවයේ බෙදීම ආරම්භක ගම්ම්‍යතාවය කියන එක. ඒ කියන්නේ මූලය 2 කියන එක තමයි එන්නේ. කියන්නේ ගම්ම්‍යතාවය වෙනස් වෙන සාධකයක් කියලා ගන්න අවසාන ගම්ම්‍යතාවයේ බෙදීම ඒ සාධකයක් අහලා තියෙන නිසා තමයි එහෙම වෙන්නේ. බෙදීම ආරම්භක ගම්ම්‍යතාවය. ඒ කියන්නේ m කැපිලා ගියාට පස්සේ V2 බෙදීම V1. මේ ස්කන්ධ දෙක V2 බෙදීම V1 එන්නේ. ඉතින් මේ V2 අපි V1 V2 හොයාගත්තා. V1 V2 හොයාගත්තා. අපි මුලින්ම ඉතින් ඒව ආදේශ කරලා පස්සේ V2 කියලා කියන 4e බෙදීම m V1 කියලා කියන්නේ 2e බෙදීම m. ඒකේ උත්තරේ එන්නේ මූලය 2යි කියන එක.
V2 බෙදීම V1 කියන එක මූලය දෙකයි කියන එක. මෙහිදී ඔබට තේරෙනවා මේ ආරම්භක ගම්‍යතාවෙන් ගණනය කරන්න ඕනේ නැහැ. මම ඔබට මේක දැම්මේ ඔබට ආරම්භක අවසාන ගම්‍යතාව මේවා ගණනය කරන්න ඕනේ නැහැ. මොකද m කැපෙන නිසා මෙන්න මේ කෙලිම V2 බෙදීම V1 ගෙන්ම අපිට ගන්න පුළුවන්. ඔබට මේවා මේක රචනා ප්‍රශ්නයකට අදාළ වෙන විදිහට අවශ්‍ය වෙන නිසා තමයි මම මේ පිළිවෙලට මේ ඔබට කිව්වේ. ඔබ මම කිව්ව විදිහට කෙටි ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. කෙටි ක්‍රමය තමයි මෙතන කෙලින්ම ඔබ හිතින්ම හිතාගන්න ආරම්භක චාලක ශක්තිය E ඊළඟට ස්කන්ධය m ආරම්භක ප්‍රවේගය V1. එතකොට මේ සමීකරණයකින් අපිට V1 හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය දාලා. ඒ V1 හෙව්වට පස්සේ V2 කෙලින්ම තවත් ආයිත් මේ වගේ යොදන්නේ නැතුව මේ V1 හොයාගත්ත එකට ආදේශ කළා අපිට ගන්න පුළුවන්. මොකද අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට E වෙනුවට 2E දාපු ගමන් V2 ප්‍රවේගය ගන්න පුළුවන්. ඉතින් මේ ඊට පස්සේ මේ කොටස ඕන නැහැ. ගම්‍යතාව වෙනස් වෙන සාධකය වෙන්නේ V2 බෙදීම MV1 කියන එක. ඒ කියන්නේ M කැපිටල් ගියා V2 බෙදීම V1 කෙලින්ම මූලය දෙක ගන්න පුළුවන්. හිතා ඉක්මනින් සරලව ගන්න පුළුවන්. එහෙම වුණායින් පස්සේ ඊළඟ අපි කොටසට යමු. මේදී කියලා තියෙන විද්‍යුත් මෝටරයක් මගින් කිලෝග්‍රෑම් C ක ස්කන්ධයක් තත්පර දෙකක කාලයක් තුළ දී 20 මීටර උසකට අදලා ලැබේ. මේ සඳහා ශ්‍රමතාවය. ශ්‍රමතාවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කියන්නේ තත්පරයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. ඉතින් ඒක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉතින් අදින් ලැබෙන උස වෙන්නේ මීටර 20යි. විභව ශක්තිය වෙනස් වීම වෙන්නේ mgh ස්කන්ධය 100යි. ගුරුත්වත්වය 10යි. උස 10යි. කියන්නේ 20000 ජූල්. ඒ 20000 ජූල් වෙනස් වෙන යන කාලය තමයි තත්පර 2යි. ඉතින් මේ සඳහා අවම ශ්‍රමතාවය වෙන්නේ ගත වූ මුළු කාර්ය බෙදන්න ඕන ගත වූ කාලෙන් තත්පරයක සිදු කරන කාර්ය ප්‍රමාණය. ඒ කියන්නේ 1000 වොට් කිලෝවොට් නම් අපි 10න් බෙදුවට පස්සේ 10යි කිලෝවොට්. ඉතින් ඒ කියන්නේ තත්පරයක සිදු කරන ඔබ දන්නා ශ්‍රමතාවය කියලා කියන්නේ තත්පරයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. මේ ආල් තියෙන්නේ ශ්‍රමතාවය. ඒ කියන්නේ තත්පර දෙකක් ඇතුළත තමයි මේ කළා තියෙන්නේ. ඉතින් අවම ශ්‍රමතාවය වෙන්නේ ඒ තත්පර දෙක කරපු කාර්ය තත්පර දෙකෙන් බෙදුවට පස්සේ එක තමයි අවම ශ්‍රමතාවය වෙන්නේ. ඉතින් මේ අර්ථ දැක්වීම තමයි වැදගත් වෙන. ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕන ශ්‍රමතාවය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙහිදී වෙන්නේ ශ්‍රමතාවය කියලා කියන්නේ තත්පරයකදී සිදු කරන කාර්යබල. මෙතනදී අපිට කාලය දීලා තියෙනවා. මේ කෙරෙන කාර්ය ඒ තත්පර දෙකේදී කරන කාර්ය තමයි අපි ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ තත්පර දෙකේදී කරන කාර්ය හොයාගත්ත කාර්ය බෙදුවෙන් පස්සේ ගත වූ කාලයෙන් කියන්නේ තත්පර දෙකෙන් බෙදුවෙන් පස්සේ එන්නේ ශ්‍රමතාවය. ඊළඟ ගාන ටිකත් උණ්ඩයක් සිරස්ස 2 මීටර උසක් ප්‍රක්ෂේපණය කිරීම සඳහා සෙල්ලම් තුවක්කුවක දුන්නක් 5 මිලිමීටර ප්‍රමාණය සම්පීඩනය කළ යුතුයි. එම උණ්ඩයම 8 මීටර උසක් ප්‍රක්ෂේපණය කිරීම සඳහා දුන්න සම්පීඩනය කළ යුතු අවම ප්‍රමාණය කියලා අපි මෙහෙන් ආතේ. ඔබ දන්න දුනු නියතය කියලා එකක් තියෙනවා. මේ දුනු නියතය කියලා කියන්නේ K කියන එක සමහර දුන්නක් සම්පීඩනය කරලා පස්සේ දුන්නක් සම්පීඩනය වුණාට පස්සේ කියන්නේ දුන්නක් තෙරපුවා. ඔබ දන්න දුන්නක් තෙරපුවාන් පස්සේ ඒ ශක්තියක් ගබඩා වෙනවා. ඉතින් ඒ ශක්තිය සමානයි භාගයයි kx වර්ග වලින්. ඒ කියන්නේ දුන්න සම්පීඩන වුණා x දුරකින් x ප්‍රමාණය සම්පීඩනය කරලා පස්සේ ඒකේ ගැබ් වෙන ශක්තිය භාගයයි kx වර්ග. මේ k කියන්නේ දුනු නියතය. k කියලා කියන්නේ දුනු නියතය. ඒක දෙන දෙයක්. ඉතින් මෙහිදී අපිට k දන්නේ නැති නිසා අපිට k දීලා නැහැ. නමුත් අවස්ථා දෙකක සංසන්දනයක් කරලා තමයි ගන්න තියෙන්නේ. ඉතින් මේකට සමීකරණ දෙකක් ලියලා බෙදුවෙන් පස්සේ k අයින් කරගන්න පුළුවන්. ඔබට මෙතෙන්දි වෙන්නේ අපි හිතමු මේ ගාන කරනකොට ඔබට තේරෙයි උණ්ඩේ 2 මීටර දුරක් ප්‍රක්ෂේපණය 2 මීටර දුරක් ප්‍රක්ෂේපණය කළ විට මෙතන මේ 2 මීටර දුර ප්‍රක්ෂේපණය කරන අවස්ථාවේදී අපිට කිව්වා දුන්න ඒක සම්පීඩනය වෙන්නේ අපි මෙතන කිව්වා සම්පීඩනය වෙන්නේ 5ක ඒ කියන්නේ මෙතන මිලිමීටර 5ක ප්‍රමාණයක් තමයි 2 මීටර උසක් ප්‍රක්ෂේපණය කරන්න එන්නේ. ඉතින් භාගයයි kx වර්ග මම මෙතනින් මේ ආදේශ කරලා තියෙන ඒකක වලින් ආදේශ කරලා තියෙන 5 වරක් 10 නේද භාගයයි kx වර්ග සමානයි. එම මොහොතේ ප්‍රක්ෂේපණය කරාන් පස්සේ 2 මීටර උසක් යනවා නම් ඒ තියෙන ශක්තිය තමයි මේ තියෙන මට්ටමේ ඉඳලා. ඒ කියන්නේ mg h කියන එක තමයි මේ මෙතන තියෙන්නේ. mgh කියන එක. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ උණ්ඩය නිශ්චලතාවයේ තියෙන උණ්ඩයක් තමයි අපි 2 මීටර උසකට චලනය කරවන්නේ. එතකොට එතකොට සම්පූර්ණ දුන්නේ තියෙන ශක්තිය යන්නේ මොකද දුන්න අපි හිතමු යම් ප්‍රමාණයක සම්පීඩනය වෙලා තියෙනවා. ඒක උඩ බෝලයක් තියෙනවා. ඒ උණ්ඩයක් තියෙනවා. ඒක අතහැරපු ගමන් දුන්න නැවත සාමාන්‍ය පිහිටීමට එනවා. ඒ කියන්නේ
සම්පීඩනය නැති වෙච්ච පිහිටීමට එනවා. උණ්ඩය ඉහළ යනවා. උණ්ඩය ඉහළ ගිහිල්ලා 2 මීටර උසකින් නවතිනවා. එතකොට ඒ උණ්ඩේ යන උස වෙන්නේ මීටර් 2යි. ඒ කියන්නේ විභව ශක්තිය වැඩි වෙලා තියෙනවා මීටර් 2ක් උසක යාම නිසා. එතකොට ඒ ආරම්භයේදී ගැබ් වෙච්ච ශක්තිය, ඒ කියන්නේ ශක්ති සංස්ථිතියෙන් මේක ශක්තිය සංස්ථිතිය වෙනවා. මේක ඒ කියන්නේ මෙහි ගැබ් වෙච්ච ශක්තිය ඔක්කොම අර උණ්ඩයට 2 මීටර උසක් යන්න ලැබිලා තියෙනවා. ඉතින් දුන්නේ ශක්තිය උණ්ඩේ විභව ශක්තියට තමයි පරිවර්තනය වෙන්නේ. ඒ කියන්නේ භාගයක් kx වර්ග mg h2 අවසරයි. ඊළඟට 8 මීටර දුරක් චලනය කරන සදා දුන්න සම්පීඩන කළ යුතු ප්‍රමාණය තමයි ප්‍රශ්නෙන් අහන්නේ. ඉතින් එහි අපි x කියලා ගන්නවා. එතකොට අපි මෙතනත් අපි ඒකක වලින් දාපු නිසා, ඒ කියන්නේ SI ඒකක වලින්ම දාපු නිසා භාගයයි kx වර්ග කියලා ගන්න 10 වර්ගය mg h කියලා 8 ගන්නවා. ඉතින් මේක බෙදුවට පස්සේ m අපි නොදන්න m අපි ගත්ත මෙතන ස්කන්ධය m කියලා m ටෙම් කැපිලා ගිහිල්ලා x ට 10යි මිලිමීටර කියලා ගන්න පුළුවන්. ඔබ ඒක බලන්න. ඔබට මෙතෙන්දී ඒකක වලින් ආදේශ කරන්න අවශ්‍ය නැහැ. මෙතන කෙලිම 5 කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන බෙදන නිසා මේක කැපලා යනවා. නමුත් ඔබ රචනා ප්‍රශ්නයක් කරනවා නම් අනිවාර්යෙන් මේක ඒකක වලින් දැම්මට පස්සේ අපිට උත්තරත් එන්නේ එම ඒකක වලින්මයි. ඒක නිසා තමයි මේක වල තියෙන උත්තරේ වෙන්නේ 10යි මිලිමීටර. අනිවාර්යෙන් මේ මතක තියාගන්න වෙන්නේ මේ දුන්න සම්පීඩනය වෙලා නැවත මුල් පිහිටීම නේකොට දුන්නේ ශක්තියක් ගබඩා වෙන්නේ නැහැ. දුන්නේ ගබඩා වෙච්ච ශක්තිය බිඳුවයි. නමුත් ඒ ශක්තියට වෙච්ච දෙයක් තියෙනවනේ. ඒ ශක්තියට වෙච්ච දේ තමයි අර උණ්ඩයට ඒ අවශ්‍ය උසට යන්න ඒ ශක්තිය සපයලා තියෙනවා. එතකොට උණ්ඩයට ඒ අවශ්‍ය උසට යන්නේ උසට ගිහිලා ඉහළ ගිහිලා නවතින නිසා දුන්නේ චාලක ශක්තියක් නැහැ. ඒ විභව ශක්තිය විදිහට තමයි ඒ වෙන්නේ. එතකොට ඒ ගියපු උස තමයි විභව ශක්තිය වැඩිවීම. විභව ශක්තිය වැඩිවීම තමයි අරකේ ශක්තිය අඩුවීම වෙන්නේ. ශක්තිය නැති වෙච්ච ශක්තිය ප්‍රමාණය විභව ශක්තිය මේ උණ්ඩේ විභව ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒ නැති වෙච්ච දුන්නේ නැති වෙච්ච විභව ශක්තිය නිසා. විභව ශක්තිය මේ දුන්නේ ගැබ් වෙලා තියෙන ශක්තිය උණ්ඩේ විභව ශක්තියට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඔබ අමතක කරන්න එපා subscribe කරන්න. A සහ B අංශ දෙකට සමාන චාලක ශක්තිය තිබුණොත් B අංශයේ ප්‍රයෝගය A අංශයේ ප්‍රයෝගයෙන් 4 ගුණයකි. එහි ගම්මිතාවය බෙදීම B ගම්මිතාවය. ඔබ දන්නවා ගම්මිතාවයක් අපි හොයනවා නම් අනිවාර්යෙන් ප්‍රවේගයක් හොයාගන්න ඕන. ස්කන්ධය ප්‍රශ්නයක් නැහැ. මොකද ස්කන්ධය මේ බෙදනකොට m ට m කැපිලා යන විත්තිය ඔබ දන්නවා එකම අංශුව නිසා. ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය තමයි ගම්මිතාවයෙන් හොයන්නේ. ඉතින් ඒ කියන්නේ එතන m වැඩි ඔබ අර්ථ දැකීම හරියටම පාඩම් කරගත යුතුයි. දැන් මේක ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියලා මතක තබා ගන්න එපා. ඔබට ඔබගේ ගුරුවරයා දීපු ඒ හරිම අර්ථ දැකීම මතක තබා ගන්න. ඉතින් මෙතෙන්දී අපි මෙහිදී මම මේ රචනා ප්‍රශ්නයක් කරන විදිහට තමයි මේක මේ ලියලා තියෙන්නේ. නමුත් අපි A ස්කන්ධය MA කියලා ගත්තාන් පස්සේ B ස්කන්ධය MB කියලා ගන්නවා. ඉතින් මෙහිදී චාලක ශක්තිය දෙක සමාන නම් ඔබට ඒගේ සමාව වෙන්න. මෙතන මේ මම මුලින්ම කිව්වේ A සහ B අංශු දෙකකට සමාන චාලක. මෙතන අංශු දෙකක් තියෙන නිසා අංශු වල ස්කන්ධය සමාන නැහැ. අංශු දෙකක් තියෙන නිසා ස්කන්ධය සමාන නැහැ. ඔබ නැවතත් මෙතන මේක මතක තබාගන්න. මට ඒක හරියාකාරව ගාන කියවන්න බැරි වුණා. නමුත් දැන් මේ ගානේ කොහොමත් මේ අංශු දෙකේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රයෝගය අංශු දෙකක් තියෙන නිසා මේක අපිට ස්කන්ධය සමානයි කියලා ගන්න බෑ. අංශු දෙකේ ස්කන්ධය වෙනස් විදිහට ගන්න වෙන්නේ. ඉතින් මේ හොයා ගන්න ඕන මෙහි MV ගුණිතය තමයි හොයා ගන්න වෙන්නේ. ඉතින් අපි මේ MV ගුණිතය හොයනකොට මෙහි අපි ස්කන්ධය MA කියලා ගන්නවා, B ස්කන්ධය MB කියලා ගන්නවා. ඉතින් අපි ඒ වගේම එහි ප්‍රවේගය A කියලා ගන්නවා, B ප්‍රවේගය VB කියලා ගන්නවා, එහි ප්‍රවේගය VA කියලා ගන්නවා, B ප්‍රවේගය VB කියලා ගන්නවා. ඉතින් මෙහිදී චාලක ශක්තිය දෙක සමාන කියලා දීලා තියෙනවා. ඔබට පුළුවන් චාලක ශක්තිය දෙක සමීකරණයෙන් භාගය MB වර්ග A ට ලිව්වා, භාගය MB වර්ග B ට ලිව්වන් පස්සේ මෙන්න මේ පළවෙනි සමීකරණ ආකාරය වෙනවා. මෙහි B ගේ ප්‍රවේගය A ගේ ප්‍රවේගය වගේ 4 ගුණයක් කියලා කියන. ඉතින් ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මෙන්න මේක ආදේශ කරලා මෙන්න මේක අපිට ආදේශ කරලා අපිට ස්කන්ධයන් දෙක අතර සමීකරණ සමානතාව තියෙන සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ MA සමානයි 16 MB කියලා. ඉතින් A ගම්මිතාව බෙදීම B ගම්මිතාව බෙදීම MA VA බෙදීම MB VB. ඉතින් ඒක ආදේශ කරලා පස්සේ 4 එනවා. අපිට මෙහිදී ප්‍රධාන දේ තමයි ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. එතකොට මෙහි අංශු දෙකක් නිසා මේ අංශු දෙකේ ස්කන්ධයත් අපිට දීලා නැහැ, ප්‍රවේගයනුත් අපිට දීලා නැහැ. ඉතින් MA VA බෙදීම MB VB තමයි අපිට අහන අනුපාතය. ඉතින් මේකෙදී අපිට මේ කැපෙන විදියට
විදියට VAVB ගේ සමානතාවයක් දීලා තියෙනවා මෙතන VB සමානයි 4යි VA කියලා ගාන දත් එන්න. නමුත් අපිට ස්කන්ධයන් දෙක අතර සම්බන්ධතාවය තමයි ගොඩනගා ගන්න ඕනේ. ඒක ගොඩනගා ගන්නේ මේ චාලක ශක්තියින් දෙක සමාන කරලා මෙන්න මේ දීපු VB සමාන 4යි VA ආදේශ කරන් පස්සේ MA සහ MB අතර සමානතාවයක් ගොඩනගාගෙන ඒකෙන් තමයි මේ ගාන හදන්නේ. අන්න ඒ විදිහට තමයි මේ ගණන් හදන්නේ. ඊළඟ ගානට ගියන් පස්සේ මෙන්න මේකත් දුණු ගණනක් රූපේ දක්වා ඇති පරිදි 1 ms වෙන දෙක චලනය වන 2 kg ස්කන්ධ ඝර්ෂණ රහිත මේසයක් මත ඒ වගේ ඊට වැදගත් ඝර්ෂණ රහිත කියන එක මේසය මත තිරස තබාදී දුන්නත් දුණු නියතේ 5 නිව්ටන් මීටරයට වූ සෑහළු දුන්නක් සමග ගැටෙනවලු. ගැටුමට පසු දුන්නේ උපරිම සම්පීඩනය. ඉතින් මෙහිදී ඔබ මතක තබා ගන්න ඕන මේ දුන්න නිකන් තියෙන මෙහෙම දුන්නක් නිකන් තියෙනකොට දුන්නේ ශක්තියක් ගබඩා වෙන්නේ නැහැ. නමුත් මෙතන මේ ස්කන්ධය මෙතන එනකොට මෙහි චාලක ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. මේ එකම මට්ටමේ තියෙන නිසා අපි මේ විභව ශක්තිය ගණනය කරන්නේ නැහැ. මොකද විභව ශක්තිය නැහැ කියලා තමයි සලකන්නේ. එකම මට්ටමේ මේ චලිත වෙන නිසා. එකම මට්ටමේ චලිත වෙන නිසා විභව ශක්තිය එකමගේ ඒ කියන්නේ විභව ශක්තිය ශුන්‍යයි කියලා සලකනවා. විභව ශක්තිය නැහැ කියලා. මේකේ චාලක ශක්තිය පමණයි තියෙන්නේ. මෙතෙන් දුන්න සම්පීඩන මේක දුන්න වැඩිච්ච ගමන් මේ චාලක ශක්තිය මේ බෝලේ ස්කන්ධය අඩු වෙලා කියලා එක තැනකදී නවතිනවා. ඒ තැනදී උපරිම සම්පීඩන වෙලා තියෙන දුන්න. ඒ කියන්නේ මේ ගැබ් වෙලා තියෙන චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම දුන්නේ ගබඩා වෙච්ච ඒ විභව ශක්තිය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි එතෙන් අන්නේ ඒ අවස්ථාවේදී ඒක තමයි අහන්නේ. ඒ කියන්නේ බෝල් නිශ්චල වෙනවා. ඉතින් ඔබ දන්නවා මෙන්න මේ වගේ තමයි දීලා තියෙන උපසටහනක්. ඔබ දෙවෙනි උපසටහන දැක්කන් පස්සේ මෙන්න මේ උපරිම සම්පීඩනයේදී බෝලේ නිශ්චල වෙනවා. මේ උපරිත දුර x කියලා ගත්තොත් බෝලේ චාලක ශක්තිය දුන්නේ ගැබ් වූ විභව ශක්තියට සමාන වෙනවා. ඒ කියන්නේ භාගයක x වර්ග. මෙහිදී ඝර්ෂණය සහිත නිසා ශක්ති සංසිද්ධිය තමයි වෙන්නේ. ඝර්ෂණය තියෙනවා අපිට මේක දාන්න බෑ. ඝර්ෂණය නැති නිසා තමයි මේ වෙන්නේ. ඉතින් මේ චාලක ශක්තියනේ භාගය ඔබ දන්නා වෙන්නේ මේ සමීකරණයෙන් x සමානයි 0.14 කියන ගන්න පුළුවන්. මේ භාගයක x වර්ග තමයි මේ දාලා තියෙන්නේ. ඔබට මේක කලිනුත් කරා ගන්නක්. ඒක නිසා වැඩි රැඳී සිටින අවශ්‍ය නැහැ. ඊළඟ ගානට ගියන් පස්සේ මෙන්න මේ වගේ ගණන් ඉතාල වැදගත්. මෙන්න මේ වගේ එකකදී වස්තුවක ගුරුත්වය යටතේ නිදහසේ පොළොවට වැටේ. ගමන් කළ දුර x සහ චාලක ශක්තිය E වෙනස් වන ආකාරය හොඳින්ම නිරූපණය කරන ප්‍රස්ථාරය වනුයේ. ඉතින් මෙහිදී අපිට මේ ප්‍රස්ථාර පහ දැක්කට පස්සේ කිසිම උත්තරයක් හිතා ගන්න බෑ ඇත්තටම. ඉතින් මෙහිදී අපි කරන්න ඕන අපි සමීකරණයක් ගොඩනගා ගන්න ඕන E සහ x අතර. E සහ x අතර ඔබ දන්නවා y සමානයි mx ධන c ආකාරයේ සමීකරණ y සහ x අතර ඔබ සමීකරණ ප්‍රස්ථාර අදිනවනේ පොඩි කාලේ ඉඳන්. ඉතින් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඒක සරල රේඛීය ප්‍රස්ථාරයක් කියලා. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් කියලා දන්නවා. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් අන්තක්ඛණ්ඩයක් තියෙන ප්‍රස්ථාරයක් කියලා දන්නවා. ඊට අමතරව y සමානයි x වර්ග ප්‍රස්ථාරයක් මූල ලක්ෂ්‍ය හරහා යන වක්‍රයක් කියලා ඒ කියන්නේ පරාවලයක හැදෙති ඒ කියන්නේ වක්‍රයක් කියලා උපරිම මේ y සමාන x වර්ග කියන එක උපරිම අවමයක් තියෙන වක්‍රයක් කියලා දන්නවා. y සමාන ඍණ x වර්ග කියලා ගත්තොත් උපරිමයක් තියෙන වක්‍රයක් කියලා දන්නවා. ඉතින් ඒ දැනගන්නේ සමීකරණයත් එක්ක ඒ y සහ x සම්බන්ධ වන ආකාරය අනුව. ඒ ප්‍රස්ථාරයේ y සහ x සම්බන්ධ වන ආකාරය අනුව අපිට ප්‍රස්ථාරය හිතා ගන්න පුළුවන්. මෙහිදී අපිට වෙන්නේ e සහ x සම්බන්ධ කරලා සමීකරණයක් එක සමීකරණයක් ගන්න පුළුවන් වුණොත් අපිට ඒ ප්‍රස්ථාරය සමහරලා පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. ඒ සමීකරණ බොහෝ වෙලාවට ඒ සමීකරණයක් ගන්න පුළුවන්. ඒ සමීකරණයට සම්බන්ධ වෙච්ච ආකාරය අනුව අපිට ප්‍රස්ථාරය කොහොමද දෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේදී කිසිම දෙයක් හිතා ගන්න බෑ ඇත්තටම අපිට. ඉතින් මේ අවස්ථාවේදී අපි දන්නවා මෙන්න මේ ඔබ දන්නවා මෙන්න මේ ඉහළ තිබෙන තමයි මේ අංශුව අතාරින්නේ x දුරක් පල්ලෙහාට ගියාට පස්සේ අපෙන් අහන්නේ ඒ ගියපු දුරත් එක්ක චාලක ශක්තිය වෙනස් වෙන ආකාරයේ ප්‍රස්ථාරය. අපි උඩින්ම කෙලින්ම අපි සාමාන්‍ය විදියට ගන්නවා ඒ ආරම්භක පිහිටීමේදී ප්‍රවේගයේ බිඳුවයි විභව ශක්තිය ශුන්‍ය මට්ටම කියලා ගන්නවා. ඊට පස්සේ අපි x දුරක් චලනය වුණාට පස්සේ අපි දන්න යම් කිසි දුරක් x කියලා ගන්නවා. ඒ දුර x දුර චලිත කරාට පස්සේ අංශුවේ වේගය v කියලා ගන්නවා. ඉතින් මෙහිදී අර ශක්ති සංසිඳීමෙන් අපිට දාන්න වෙන්නේ ආරම්භක මුළු ශක්තිය. ඒ කියන්නේ ආරම්භයේදී මුළු ශක්තිය සමානයි අවසානයේදී මුළු ශක්තිය. ඒ කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය දෙක ආරම්භයේ සහ අවසානයේ සමාන කිරීම තමයි කරන්නේ. ආරම්භයේදී චාලක ශක්තියක් නැහැ බිඳුව තියෙන නිසා විභව ශක්තිය ශුන්‍ය මට්ටමේ තියෙන නිසා විභව ශක්තිය බිඳුවයි. ඉතින් ආරම්භයේදී කිසිම ශක්තියක් නැහැ. නමුත් චලනය වෙනකොට මේ x දුරක් චලනය වුණාට පස්සේ අපි ප්‍රවේගය v කියලා ගන්නවා.
ඉතින් භාගයයි mv වර්ග තමයි ඒකේ චාලක ශක්තිය. ඉතින් ඒකෙන් විභව ශක්තිය වෙන්නේ ඍණ mgx. ඉතින් මේකේ සමීකරණයෙන් අපිට භාගයයි mv වර්ග සමාන mgx කියලා ගන්න පුළුවන්. මේ භාගයයි mv වර්ග කියලා කියන්නේ චාලක ශක්තිය. අපෙන් අහලා තියෙන්නේ චාලක ශක්තිය x එක වෙනස් වෙන ආකාරය. ඉතින් මෙතන කෙලින්ම චාලක ශක්තිය කියලා කියන එක අපි මෙතන තියෙන මේ සම්පූර්ණ කොටසට කියන්නේ චාලක ශක්තිය. ඒක නිසා අපි මේ කයිනටික් එනර්ජි අපි ඒක E කියලා මෙතන දාලා තියෙනවා. ඒක සමාන mgx. ඉතින් අපිට අහලා තියෙන්නේ මේ චාලක ශක්තිය මේ E x එක වෙනස් වෙන ආකාරය. ඉතින් අපි හොයාගත්තා E සහ x අතර සම්බන්ධතාවයක්. මෙහිදී ඔබ දන්නවා මේ mg කියන එක නියතයක් වෙනවා. මේ mg කියන එක නියතයක් වෙනවා. මේ ඒ කියන්නේ මේක y සමාන mx ධන mx ආකාරයේ ප්‍රස්ථාරයක් වෙනවා. මේ mg කියන නියතයක් නිසා E සමානුපාතිකයි x වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන් මූල ලක්ෂ්‍යය හරහා යන මේ වගේ සරල රේඛාවක් තමයි උත්තර වෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම මෙවැනි දෙයක් මෙවැනි ප්‍රස්ථාරයක් අහද්දී අනිවාර්යයෙන් මේ E කියන එක එහෙම නැත්නම් මේ මෙන්න මෙතන මේ y අක්ෂයේ තියෙන එකයි x අක්ෂයේ තියෙන එකයි අතර සම්බන්ධතාවයක් ලබා ගන්න ඕනේ. මේ සම්බන්ධතාවය කොහොමද තියෙන්නේ? කියන්නේ වර්ග පද අතර වර්ග පද තියෙනවද? ඉතින් ඒ විදිහට ඔබ එන ප්‍රස්ථාරය තීරණය කරන්න ඕන. ඔබගේ y සමාන y සහ x අතර ප්‍රස්ථාර දැනුමින්. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. මෙතන අපි චාලක ශක්තිය සහ ගමන් කර පල්ලෙහාට ආපු විස්ථාපනය අතර ගමන් කර දුර අතර සම්බන්ධතාවයක් ලබා ගන්න ඕන. ඒ සම්බන්ධතාවය කොහොමද තියෙන්නේ? ඉතින් මෙතන තියෙන E චාලක ශක්තිය E කෙලින්ම සමානුපාතික වෙන x ට. මොකද mg නියත නිසා. ඉතින් ඒක y සමාන mx ධන මේ mg කියන එක m ආකාරයේ y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය තමයි එන්නේ. ඊළඟ ගානට අපි ගියොත් එහෙම ශමතාවයකින් ක්‍රියාත්මක වෙන එන්ජිමක් සමතලා පාරක 8යි ms ඍණක ඒකාකාර ප්‍රවේගයෙන් දුම්රියක් ගමන් කරවයි. කියන්නේ 400 කිලෝවොට් ශමතාවයකින් ක්‍රියා කරන එන්ජිමක් සමතලා පාරක 8යි කිලෝ දුම්රිය ගමන් කරවයි. එන්ජිමේ හා දුම්රියේ චලිතයට විරුද්ධව ක්‍රියා කරන එන්ජිමේ හා දුම්රියේ චලිතයට විරුද්ධව ක්‍රියා කරන ඝර්ෂණ බලය අපෙන් අහන්නේ. ඉතින් ඔබ මේ ගැටලුව හදන්න try කරන්න. මම මේ කියලා මේ අපි මේ රූපසටහන බලන්න මේක ත්වරණය බිඳුව. මේ A කියලා දාලා තියෙන ත්වරණය බිඳුව. මොකද ඒකාකාරී ප්‍රවේගයෙන් යන නිසා. ඔබ දන්නවා මේ එන්ජිමකින් ප්‍රකාශන බලයක් යොදනවා මේක චලිත වෙන්න. මේ ප්‍රකාශන දැන් අපි මේ එන්ජිමෙන් P කියලා ප්‍රකාශන බලයක් යොදනවා කියලා හිතනවා. මේ ඝර්ෂණ බලය F කියලා ගන්නවා. මේ ප්‍රකාශන බලය ඝර්ෂණ බලයට සමාන නම් මේක තරණයක් නැහැ. ඇයි ඔබ දන්නවා F සමාන m මේ දැම්මොත් P සමානයි F වෙනවා. ඉතින් ඒක නිසා ඝර්ෂණ බලය ප්‍රකාශන බලයට සමාන වෙනවා. මේක තරණයකින් යනවා නම් ඝර්ෂණ බලයට වඩා ප්‍රකාශන බලය වැඩි වෙන්න ඕන. එතකොට තමයි මේ පැත්තට සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙලා මේක යන්නේ. ඔබ අනිවාර්යෙන් දැනගන්න ඕන එන්ජිමකින් ප්‍රකාශන බලයක් යදනවා. ඉතින් මේ ප්‍රකාශන බලය ඉතින් x සමානයි pv කියලා සමීකරණයක් තියෙනවා. ඒ කියන්නේ ක්ෂමතාවය ඒකේ ක්ෂමතාවය සමානයි p වරක් v ප්‍රවේගය. ඒ කියන්නේ මෙතන මම ඉස්සරහා ගානකදී මේ සමීකරණය ඔබට පෙන්නන්නම්. ඒක මම ලිව්වා. මෙතන මට ලියන්න බැරි වුණා. ඒ කියන්නේ එන්ජිමක ක්ෂමතාවය h සමානයි pv කියලා ගන්නවා. ඒ කියන්නේ ක්ෂමතාවය සමානයි ප්‍රකාශන බලය වැඩි කිරීම v ප්‍රවේගය. ඒ කියන්නේ තත්පරය ඔබ දන්නවා තත්පරයකදී සිදු කරන කාර්යය තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. තත්පරයක සිදු කරන කාර්යය. ඉතින් v කියන්නේ ප්‍රවේගය. ඉතින් v ප්‍රවේගය කියන්නේ තත්පරයකදී යන දුර. ඒ තත්පරයකදී යන දුර වෙන්නේ මේ බලය වැඩි කිරීම විස්ථාපනය වගේ. ඉතින් ඒක තත්පරයක ඒක තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් යන නිසා ඔබට f සමාන m නමුත් ප්‍රකාශන බලය p සමාන f වෙනවා. ඒක ගන්න පුළුවන්. තත්පරයකදී යන දුර 8 මීටර වෙනවා. තත්පරයකදී කරන ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගය 8යි කියලා කියන්නේ තත්පරයකදී මීටර 8ක් යනවා කියන එක. තත්පරයකදී කරන කාර්යය වෙන්නේ ඒක තත්පරයකදී මීටර 8ක් යනවා කියලා කියන්නේ මේ p ප්‍රකර්ෂණ බලයෙන් තත්පරයකට මීටර 8ක් යනවා. ඉතින් තත්පරයකදී මීටර 8ක් යනවා. තත්පරයකදී සිදු කරන කාර්යය තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ p 8න් වැඩි කරලා ඊට පස්සේ තත්පරයකදී සිදු කරන කාර්යය. තත්පරයකදී සිදු කරන කාර්යය වෙන්නේ p අපි තත්පරයකදී සිදු කරන කාර්යය තමයි p වැඩි කිරීම 8 වෙන්නේ. p වැඩි කිරීම 8 වෙන්නේ තත්පරයකදී සිදු කරන කාර්යය. ඒ කියන්නේ p වැඩි කිරීමට දැන් අපිට කිව්ව තත්පරයකදී යන දුර මීටර 8යි. මේ p ප්‍රකාශන බලයක් නිසා තමයි මීටර 8ක් යන්නේ. මේ තත්පරයකදී ඒක තත්පරයකදී සිදු කරන කාර්ය වෙන්නේ p වැඩි කිරීම 8. ඒ කියන්නේ p වැඩි කිරීම 8 කියලා කියන්නේ අපිට දීලා තියෙන ක්ෂමතාවය කිලෝවොට් වලින්.
ඒ කියන්නේ තත්පරයකදී සිදු කරන කාර්ය තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි මේ P වැඩි කිරීමට කියලා කියන්නේ. P වැඩි කිරීමට සමාන වෙනවා මේකේ ක්ෂමතාවයට 400 කිලෝවෝට් එකට. ඉතින් එතන අපි P ප්‍රකාශන බලය 5 10 4 කියලා හොයාගන්න පුළුවන් මේ සමීකරණය සුළු කරාට පස්සේ මෙතෙන්දී අපි මුලින්ම මෙව P සමාන F නිසා ඝර්ෂණ බලයත් මෙම ඝර්ෂණ බලයත් මෙම P-ටම සමාන වෙනවා. මෙවැනි ගැටලුවක් ඉදිරියට තියෙනවා. ඒක අර H සමාන PV කියන සමීකරණය පිළිබඳ තව පොඩ්ඩක් විග්‍රහ කරලා කතා කරනවා. තව ප්‍රශ්න කිහිපයකින් ඔබට බලා ගන්න පුළුවන් ඒක. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් පහ සඳහන් ප්‍රකාශ තියෙනවා. දැන් මෙන්න මේ වගේ ප්‍රකාශ කිහිපයක් ඔබට ලබා දුන්නොත් කොහොමද ඔබ උත්තර හොයන්නේ කියලා ඊට වැදගත් ඒක දැනගන්න ක්‍රමයක් තියෙන්න ඕන. මොකද මේ වගේ ප්‍රකාශ තුනක් දීලා මෙන්න මේ වගේ වර්ණ ඒ පමණක් හරි A හා B හරි A හා C හරි කියලා එහෙම වර්ණ දෙන්න පුළුවන් හොයන්න. ඉතින් මේ අවස්ථාවේදී ඊටා හරිම ක්‍රමය වෙන්නේ මේ ප්‍රකාශ වලින් සත්‍ය ඒවා නෙහන්නේ අසත්‍ය ඒවා කපලා දාන එක කපලා අයින් කරන එක. ඉතින් අසත්‍ය ඒවා කපලා අයින් කරාට පස්සේ මෙන්න මේ උත්තරවල ඒ අසත්‍ය පිළිතුර තියෙන තැන් ඔබට අයින් කරන්න පුළුවන්. අපි හිතමු මෙන්න මේ ගණනේ C උත්තරයට එන්නේ නැහැ කියලා. C උත්තරයට එන්නේ නැහැ කියලා. එතකොට ඔබට දන්න 3ත් C තියෙනවා. පහත් C තියෙනවා. ඉතින් ඔබට 3 සහ 5 කෙලින්ම අයින් කරලා 1 2 4 කියන 1 2 4 කියන වර්ණ වලින් තෝරගන්න පුළුවන්. ඒතකොට ඔබට 3න් එකයි තෝරගන්න වෙන්නේ. නමුත් ඔබ එසේ නොකරොත් ඔබට 5න් එකක් තෝරගන්න වෙනවා. එතකොට ඔබගේ කාලයත් අපරාධේ ඔබගේ සමහරට උත්තරේ වරදින්නත් පුළුවන්. සමහර වෙලාවට ඔබ හිතන ඔබට දැන් මේ අවස්ථාවේදී ඔබ මේකේ මේ උත්තරය හොයාගන්න බැරුව ඔබ දන්නවා දැන් මේක අනිවාර්යයෙන්ම මෙතන මේ ප්‍රශ්නේ ගන්නේ අපි හිතමු C වැරදි කියලා මෙතන. ඉතින් එහෙම වුණොත් එහෙම ඔබට පුළුවන් මේ 3 සහ 5 කපලා දාන්න. කපලා දාලා A B C කියලා තියෙනවා. ඒකෙන් 3ක් තෝරගන්න වෙන්නේ. ඉතින් ඔබට ඒත් තෝරගන්න බැරි වුණොත් ඔබ අනිවාර්යයෙන්ම මේක මෙහෙම තියලා ඊළඟ MCQ වලට ගිහිල්ලා අන්තිමේදීම ඔබ ඒ කියන්නේ ඔබ අන්තිම විනාඩි 5ක් ඔබට ඉතුරු වුණොත් එහෙම ප්‍රශ්න පත්‍රය බාර දෙන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඔබ මේ තුනකට මේකට යන්න ඕන උත්තරේ. මොකද නැත්නම් මේ ප්‍රශ්නේ අපරාධ නිසා. නමුත් ඔබ ඉරිනොගහ මේක කපලා නොතිබ්බොත් මේ දෙක කපලා නොතිබ්බොත් ඔබ අනිවාර්යෙන්ම කලබලයට උත්තරේ ගහනකොට සමහරවිට 3ට ගහන්න පුළුවන්. ඒක දන්නේ නැති වෙනකොට. නමුත් ඔබ මේක මේ උත්තරේ වෙන්නේ නැහැ කියලා කපලා තිබුණොත් අනිවාර්යෙන් ඔබ 1 2 3 1 2 4ට තමයි කණාහරි ගහුවොත් ගහන්නේ. එතකොට එහෙම වුණායින් පස්සේ ඔබට අනිවාර්යෙන් සම්භාවිතාවය වැඩි හරි උත්තරේ වදින. නමුත් ඔබ 5කින් එකක් තෝරනවට වඩා 3කින් එකක් තෝරන වෙන එක පහසුයි කියලා ඔබ මතක තබා ගන්න. ඒ නිසා ඔබට වෙන්නේ ඔබ අනිවාර්යෙන්ම යම් අවස්ථාවකදී ප්‍රශ්න කියවල එකක් උත්තරේ හරියන්නේ නැහැ කියලා තිබුණොත් ඒක කපලම දාන්න එක වැඩක් නැහැ. එතකොට ඉතිරි ටිකෙන් තමයි ඔබට තෝරන්න තියෙන්නේ. එතකොට අන්තිමේදී කණාහරි ගහනකොට අර විදියට අඩු වර්ණ ප්‍රමාණයකින් තෝරන්න ලැබීමෙන් ඔබට හරි උත්තර ලැබීමේ සම්භාවිතයත් වැඩි වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මම මේ වගේ කොහොමද හරි උත්තර තෝරන්න හරිම විදිහට MCQ කරන්න කොහොමද කියලා ඉදිරි ගණන් වලදී කියලා දෙනවා. මේ කෙටි ක්‍රමත් කියලා දෙනවා. සංකීර්ණ ක්‍රමත් කියලා දෙනවා. සංකීර්ණ ක්‍රමත් ඒ කියන්නේ ප්‍රශ්න රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන නිසා ඒ ආකාරයත් කියලා දෙනවා. ඒ කියන්නේ දිගට යන්නේ කොහොමද කියලා. ඉතින් මේ බලන කාලය සමග අංශුක චාලක ශක්තිය නියතව පවතී නම් එහි ගම්මතාවයද කාලය සමග නියතව පවතී කියලා කියනවා. ඉතින් මේක ඔබ දන්නවා කාලය සමග අංශුක චාලක ශක්තිය නියතව පවතී නම් එහි ගම්මතාවයද කාලය සමග නියතව පවතී කියලා කියනවා. ඔබ දන්නවා කාලය සමග අංශුක සබ්ස්ක්‍රයිබ් කරන්න අංශුව අපි දන්නවා අංශුවේ ස්කන්ධයෙන් නම් අංශු ප්‍රවේගය v කියලා ගත්තොත් අංශුවේ ස්කන්ධය හැම විටම නියතව පවතිනවා. ඒක ප්‍රවේගයත් v ප්‍රවේගය තියෙන චාලක ශක්තිය භාගය mv වර්ග. චාලක ශක්තිය නියත කියලා කියන්නේ ස්කන්ධ m නියතයි චාලක ශක්තිය නියත කියලා කියන්නේ m නියත නිසා අනිවාර්යයෙන්ම v නියත වෙනවා. ඒ කියන්නේ දිගටම එකම අංශුව චලිත වෙලා දිගටම එකම අංශුව චලිත වෙන නිසා ඔබ දන්නවා මේ චාලක ශක්තිය නියත වෙන විට m නියතයි m නියතයි m වෙනස් වෙන්නේ නැහැ අවස්ථා දෙකෙහිදීම. ඒක නිසා අනිවාර්යයෙන්ම v චාලක ශක්තිය කියලා කියන්නේ භාගය mv වර්ග කියන එක m නියතව පවතින නිසා අනිවාර්යෙන් v මත තමයි චාලක ශක්තිය රඳා පවතින්නේ. ඒ කියන්නේ අංශුවේ චාලක ශක්තිය දිගටම නියතව පවතිනවා කියලා කියන්නේ v නියතව පවතිනවයි කියන එක. ඉතින් ඔබ දන්නවා ගම්මිතාවය කියලා කියන්නේ mv කියන ගුණිතයට ගම්මිතාවයේ අගයත් නියතව පවතින බව පේනවා. මොකද m වැඩි කිරීම
V කියන එකත් M නියතයි Vත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දිගටම ගම්ම්‍යතාවයේ අගය මතක තබා ගන්න ගම්ම්‍යතාවයේ අගයත් නියතව පවතී. නමුත් ඔබ දන්නවා ගම්ම්‍යතාවයේ දෛශිකයක් ශක්තිය කියන්නේ චාලක ශක්තිය කියන්නේ අදිශයක් ශක්තිය අදිශයක්. ඔබ ඒක නිසා මෙව ප්‍රකාශය අසත්‍ය වෙනවා. මොකද හේතුව මේ ඒ කියන්නේ සමහර වෙලාවට එකම ප්‍රවේගයෙන් දිශා දෙකකට චලිත වෙන්න පුළුවන්. එකම ප්‍රවේගයෙන් දිශා දෙකකට චලිත කරන්න පුළුවන් එකම අංශය. අපි හිතමු උතුරට චලිත වෙනවා ටික වෙලාවක් අන්තිමට දකුණට චලිත වෙනවා තව ටික වෙලාවක් එකම වේගකින්. නමුත් එහි චාලක ශක්තියින් දෙක එක සමානයි. නමුත් එම අවස්ථාවේදී ඔබ අනිවාර්යෙන් මතක තබා ගන්න ඕන ගම්ම්‍යතාවය වෙනස් වෙනවා. මොකද දිශා දෙකක් නිසා. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍යයක් කියලා අනිවාර්යෙන්ම ඔබට තේරෙන්න ඕනේ. ඉතින් දෙවෙනි එක කාලය සමග අංශුව ගම්ම්‍යතාවයේ නියතව පවතී නම් චාලක ශක්තියද කාලය සමග නියතව පවතී. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හරි විත්‍ය ඔබට තේරෙන්න ඕනේ. මොකද ගම්ම්‍යතාවය නියතව පවතිනවා කියලා කියන්නේ V නියතව පවතිනවා. ස්කන්ධය කොහොමත් අංශුවේ නියතයි. ඉතින් ගම්ම්‍යතාවයේ නියතව පවතිනවා කියලා කියන්නේ එම අංශුව එකම දිශාවට ගමන් කරනවා කියන එක. ඉතින් V වෙනස් වෙන්නේ නැහැ කියන එක. එකෙන් තේරෙන ගම්ම්‍යතාවයේ නියත නම් අනිවාර්යයෙන්ම චාලක ශක්තියත් නියතව පවතින මොකද MV නියත නිසා. ඒක ගැන ඒක හරි. එතකොට B පිළිතුර හරි. ඔබ මෙතනින් දැන් A පිළිතුර වැරදි නිසා මෙන්න මෙතනින් ඔබට කෙලින්ම අයින් කරන්න පුළුවන් 1 4 5. එතකොට බලන්න ඔබ පළවෙනි එක උත්තරේ ගත්තොත් පළවෙනි එක උත්තරේ ඒ කියන්නේ පළවෙනි එක වැරදි කියලා ගත්තොත් ඉතින් ඒක අයින් කරන්න පුළුවන් 1 4 5 අයින් කරනවා. එතකොට ඔබ 2 3 පමණ ඉතිරි දෙක කියන්න ඕනත් නැහැ. 2 3න් පමණයි දැන් තෝරන්න තියෙන්නේ මේ හරි එක වැරදි එක කියලා. ඉතින් ඒක නිසා ඔබට සමහර ඒක වාසිය කියලා පේන සමහර වෙලාවට ඔබට පෙනේවි. සමහර වෙලාවට අපි හිතමු මෙන්න මේ ඒ වැරදි කියලා තේරලා තුනෙත් ඒ සම්බන්ධ එකක් තිබොත් කෙලින්ම ඔබට උත්තරේ මේ අනිත් B හා C ට යන්න නැතුව කෙලින්ම ගන්න පුළුවන් දෙක කියලා හදිසියවත් මේ මෙතන තව මොකක් හරි A හා A කියලා හරි මොකක් හරි එකක් තිබුණා නම් ඒ සම්බන්ධව මොකක් හරි එකක් තිබුණා මේ තුනෙත්. එතකොට 1යි 3යි 4යි 5යි ඒ හැම එකේ මේ සම්බන්ධව තියෙනවා. A අකුර තියෙනවා. එතකොට A අකුර තියෙන උත්තර වැරදි. එතකොට මේ ඔක්කොම වැරදි. දෙක කියලා තෝරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම. නමුත් මේ මම කිව්වේ එහෙම ඒක නිසා තමයි වැදගත් වෙන්නේ. වැරදි පිළිතුරු තියෙන කපලා දාන්න. දැන් ඔබට පළවෙනි එක වැරදි නිසා ඔන්න අපිට 1 කපන්න පුළුවන් 4 කපන්න පුළුවන් 5 කපන්න පුළුවන්. දැන් 2යි 3යි ඔබට උත්තරයක් තෝරන්න තියෙනවා. අපි දෙවෙනි එකට යනවා. දෙවෙනි එකට ගියාට පස්සේ ඔබ දන්නවා දෙවෙනි එක හරි කියලා B එක හරි කියලා. ඉතින් මොකද මම ඔබට ඉස්සෙල්ලා කිව්වා B එක හරි කියලා පෙන්නුවා. ඉතින් ඔබට උත්තරයට දෙක ගහලා ඊළඟ ගානට යන්න පුළුවන්. අනිත් එක කියන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක කියවන්නත් එපා. මොකද කාලය අපත යනවා. ඒක නිසා ඔබ C එක කියවන්නත් කලින් C එකට යන්නත් කලින් ඔබ පළවෙනි දෙකෙන්ම උත්තරේ B කියලා හොයාගන්න පුළුවන් හරියට දන්නවනම්. ඒ හරියටම වැඩේ කරා නම් ඉතින් ඒක නිසා C කියවන්න කියලා කාලය නාස්ති කරනට වඩා හොඳයි. මේක උත්තරේ B කියලා තෝරගන්න. ඉතින් අංශුව ගම්ම්‍යතාව කාලය සමග රේඛීය විචලන වේ නම් එහි චාලක ශක්තියද කාලය සමග රේඛීය විචලන විය යුතුය. මම මේ උත්තරේ B පිළිතුර B. නමුත් මම මේ C ගැන කියන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ අංශුක චාලක ශක්තිය රේඛීය විචලන වෙනවා නම් අංශුක ගම්ම්‍යතාව කාලය සමග රේඛීය විචලන වෙනවා නම් ඒ චාලක ශක්තිය කාලය සමග රේඛීය විචලන වෙන්න ඕන කියලා කියන. ඉතින් අපි මෙහි ගත්තොත් එහෙම ගම්ම්‍යතාවය කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියන ගුණිතයක්. ඉතින් ගම්ම්‍යතාවය මේ අපි මේ y අක්ෂයට ගම්ම්‍යතාවය mv කියන එක ගත්තොත් කාලය සමග ගම්ම්‍යතාවය වෙනස් වෙන්නේ වෙනවා කියලා දීලා තියෙනවා රේඛීයව. මෙන්න මේ ආකාරයට කාලය සමග ගම්ම්‍යතාවය රේඛීයව. අපි හිතමු මේ ආකාරයට කියලා. මෙන්න මේ ආකාරයට වෙනස් වෙනවා කියලා තියෙනවා. නමුත් චාලක ශක්තිය ඔබ දන්නවා භාගය mv වර්ග. ඒ කියන්නේ v ගේ වර්ගයක් එනවා. ඉතින් චාලක ශක්තිය අපි y අක්ෂයට ගත්තොත් මේ විදිහට කාලය සමග එක වෙනස් වෙන ආකාරය මේක රේඛීයව වෙනස් වෙන ඊට වඩා වැඩි වේගයකින්. මොකද v වර්ගයක් තියෙන නිසා ඔබ මෙතන පේනවා අපි මෙතන භාගය mv වර්ගයෙන් mv කියන කෑල්ල තනි කර ගන්නවා. ඊට පස්සේ v බෙදීම දෙක කෑල්ලක් තියෙනවා. මේ mv කියන කෑල්ල පමණක් තිබ්බොත් රේඛීයව යනවා කියලා මේ ප්‍රස්ථාරය බලනකොට මොකද මේ ප්‍රස්ථාරයේ mv වගේ ප්‍රස්ථාරය කාලයත් එක්ක mv ප්‍රස්ථාරය තමයි කාලයත් එක්ක mv ප්‍රස්ථාරය තමයි රේඛීයව යන්නේ. නමුත් මෙතන කාලයත් එක්ක mv වැඩි කිරීම v බෙදීම දෙකක් තියෙනවා. ඉතින් ඒක රේඛීයව නෙවෙයි ඊට වඩා වැඩි වෙන විදියට තමයි යන්නේ. ඒක නිසා මේක අසත්‍ය කියලා තේරෙනවා. මොකද වර්ගයක් තියෙන නිසා. ඉතින් අන්න ඒ විදියට මේවා හරියාකාරව ඔබ තේරුම් ගන්න ඕනේ. මේ අපි දැන් මේ
ගන්නට යමු. මෙහිදී මේ ගාන ඔබ කියවලා තේරුම් ගන්න වෙලාව යන නිසා මම ඉක්මනට ගාන හදන හැටි කියලා දෙන යමු වෙනවා. මෙහිදී කියලා දෙන මේ කෝන් දෙකක් තියෙනවා 4 cm උස සහ 10 cm උස. මේ කෝන් දෙක උඩට ගේනවා මේ බිම තියෙන මේ පොළොව මේ තිරස් මට්ටමේ තියෙන අඩිරූලක්. ඒ කියන්නේ AC කියන අඩිරූල. ඒ කියන්නේ පොළොව මට්ටමේ තියලා මෙන්න මේ ආනත හැඩයකට ගේනවා හිමින් සීරුව. ඉතින් ඒකට අවශ්‍ය කාර්යය තමයි අහන්නේ. ඉතින් මෙහිදී මේ වගේ අවස්ථාවකදී කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපි මෙහිදී කොහොමද කාර්ය හොයන්නේ කියලා හිතන එක. ඉතින් කාර්ය හොයනකොට මෙහිදී අපිට සිදු කළ විස්ථාපනයක් හොයන්න ඕන. ඉහළට බලය යොදපු බලය වැඩි කිරීම විස්ථාපනයක් තමයි හොයන්න වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී බලය වැඩි කිරීම විස්ථාපනය හොයනකොට මෙහිදී අපි හැමතැනම එකම ප්‍රමාණයට මේ අඩිකෝදුව විස්ථාපනය වෙලා නැහැ. ඒක වෙනස් වෙනවා. ඒක නිසා අපි මෙහිදී සලකන්නේ ගුරුත්ව කේන්ද්‍රය. මොකද ගුරුත්ව කේන්ද්‍රයෙන් තමයි සම්පූර්ණ බර ක්‍රියාත්මක වෙන්නේ. සම්පූර්ණ බර ක්‍රියාත්මක වෙන ගුරුත්ව කේන්ද්‍රය නිසා, ඒ කියන්නේ අඩුරුවේ මධ්‍ය ලක්ෂ්‍ය නිසා අපි මේ මධ්‍ය ලක්ෂ්‍ය ගියපු උස තමයි සලකන්නේ. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය මේ තිරස් මට්ටමේ තිබිලා දැන් පිහිටන මට්ටමට යනකොට ඒ උසෙහි වෙනස් වීමට අනුරූප විභව ශක්ති වෙනස් වීම තමයි කරන්න ඕන කාර්ය වෙන්නේ. ඔබට මේ ගැටලුව කරනකොට තේරෙවි. ඉතින් අනිත් දෙවෙනි කාරණේ තමයි මම ඔබට කිව්වේ මේ ගාන හතරකට අඩුවක් තේරෙවි. ඒ තමයි යම්කිසි දිගක අඩුවක් කියලා. නමුත් මෙහි ගානේ කියන මීටර් කෝදුවක් කියලා. එහි සැඟවිච්ච දෙයක් තියෙනවා මීටර් කෝදුවක් නිසා. එම AC කියන දුර, ඒ කියන්නේ මෙන්න මේ AC කියන දුර අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර 100ක් එහෙම නැත්නම් මීටරයක් වෙන්න ඕනේ. ඒක සැඟවුණු දත්තයක් විදිහට තමයි එතන තියෙන්නේ. ඔබ මෙතන බැලුවෙන් පස්සේ අපි මේ ABC ත්‍රිකෝණය ගත්තොත් මේ ABC ත්‍රිකෝණය මෙහෙම සැලකුවොත් BC කියලා කියන්නේ මේ උස 10න් මෙන්න මේ උස 4 අඩු කරලා පස්සේ 6 සෙන්ටිමීටර කියන උස. AC කියලා කියන්නේ ඔබ දන්නවා අඩිරුවේ දිග 100 සෙන්ටිමීටර. ඉතින් ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ස පහළට මේ බර එනකොට මෙන්න මේ තිරස් AB ලක්ෂ්‍ය කැපෙන ලක්ෂ්‍ය අපි E කියලා ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි වෙන වෙනම සැලකුවොත් AGE සහ ABC ත්‍රිකෝණ දෙක සැලකුවොත් මේ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ දෙකක් වෙනවා. ඉතින් මේක සමරූපී ත්‍රිකෝණ දෙකක් නිසා ඔබ දන්නවා මෙන්න මේ AG සමානයි GC වෙනවා. ඉතින් ඒ අනුව අපි AC ගත්තොත් AC කියලා කියන්නේ AG ගෙන් AG වගේ දෙගුණයක්. ඒ අනුව BC කියලා කියන්නේ GE වගේ දෙගුණයක් වෙනවා. අපි BC හොයාගත්ත 6 cm කියලා GE වෙන්නේ 6 cm බෙදීම 2 3 cm. එතකොට ගුරුත්ව කේන්ද්‍රය ඉහළට ගියපුස වෙන්නේ මෙන්න මේ පොළොව මට්ටමේ ඉඳන් මෙතන 4 ධන 3 cm. 4 ඒ කියන්නේ 7 cm කින් ගුරුත්ව කේන්ද්‍රය ඉහළ ගිහලා තියෙනවා. ඒකට අවශ්‍ය කාර්ය වෙන්නේ මේ අඩුවල ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම් කියලා කිව්වා. ඊළඟට උස ගිය ප්‍රමාණය මීටර වලින් 0.07 දුන්නා. G ගුරුත්ව තරණය 10 කියලා දාලා තියෙන මේක තමයි උත්තරයට එන්නේ. මෙන්න මේ දීලා තියෙන දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. පිළිතුර ජූල් වලින් එන්නේ. ඉතින් අපි ඊළඟ ගානට ඉතයික්මට යමු. මෙහි කියලා තියෙන්නේ වස්තුවක් ස්කන්ධයේම වස්තුවක් විනීත වේගින් 100ට චලනය කරනවා කියලා. එතකොට චලනය කරනවා කියලා වාත ප්‍රතිරෝධය KV වෙනවා කියලා තියෙනවා. මෙහිදී V යනු නියතයක් වෙන අතර V යනු වස්තුවේ ප්‍රවේගයක් කියලා තියෙනවා. මේ වස්තුවේ චාලක ශක්තිය අහනවා. ඉතින් මෙහි දැන් නියත මේ රූප සටහනක් ඇද්දොත් මේ මත ක්‍රියාත්මක කරන බල තමයි මේ වස්තුවේ බර ක්‍රියාත්මක වෙනවා. ස්කන්ධයේ M කියන එක mg කියන එක ඊළඟට ප්‍රතිවාත ප්‍රතිරෝධය KV කියන චලිත දිශාවට විරුද්ධ දිශාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙහිදී අපිට F සමාන ma එකෙන් අපිට හොයාගන්න පුළුවන් යම්කිසි අවස්ථාවකදී සම්ප්‍රයුක්ත F සමානයි ma දැම්මොත් සම්ප්‍රයුක්ත බලය බිඳුව නිසා සමතුලිතතාවය කියන්නේ මේ සම්ප්‍රයුක්ත බලය බිඳුව නිසා mg සමානයි kv කියලා ගන්න පුළුවන්. ඇත්තටම චාලක ශක්තිය වෙන දන්න සරල සමීකරණ භාගය mv වර්ගය. ඉතින් මේ mv වර්ගේ අපිට අවශ්‍ය වෙන මේ සමීකරණ උත්තර 4 බැලුවෙන් පස්සේ අපිට පේන්නේ වැඩි හරියක් v නැති එක v වෙනුවට අපිට ආදේශ කරෙන් පස්සේ මේ ඔබට පේන බිඳුව කොහොමත්ම වෙන්න බෑ. භාගය kv වර්ග කොහොමත්ම වෙන්න බෑ. මොකද මේ පාත එක සමහර වෙලාවට වෙන්න පුළුවන්. නමුත් මේ ගැන එච්චර හිතන්න ඕන නැහැ මෙතෙන්දී. නමුත් මෙතන හැමතැනම v නැහැ. ඉතින් අපි පුළුවන් මෙන්න මේ v වෙනුවට මෙතන තියෙන මේ අපි f සමාන m දාලා හදාගත්ත ප්‍රකාශනයේ v වෙනුවට v යුක්ත කරලා මෙතන චාලක ශක්තිය ප්‍රකාශනයේ v වෙනුවට ආදේශ කරන් පස්සේ මෙන්න මේ දේ ලබා ගන්න පුළුවන් උත්තරේ හැටියට. අපි ඊළඟ
කොටසට යමු. මේක පොඩි රචනා ප්‍රශ්නයක් විදිහට ඔබට හදන්න කොහොමද කියලා දැනගන්න කියන ගතික ඝර්ෂණ සංගුණකයත් සම්බන්ධ කරලා ගානක් තමයි මම මේ දැම්මේ ඔබට. එතකොට අවබෝධයක් ලබා ගන්න පුළුවන් ගතික ඝර්ෂණ සංගුණක කියන්නේ මොකක්ද කියලා. මේ කියලා කියන ස්කන්ධය කිලෝග්‍රෑම් 10 වස්තුවක් අපි බලමු උත්තරේ කොහොමද හදන්න කියලා. ඔබ බලන්න try කරන්න. මෙන්න මේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් වෙන වස්තුවක් 5 ms ඍණ 2 ත්වරණයකින් මීටර් 3ක් චලනය කරන්නයි කියලා කියනවා. ඉතින් අපි හිතමු මේ පළවෙනි අවස්ථාව කියලා තියෙන පෘෂ්ඨයේ සුමට නම් කියලා තියෙනවා. ඉතින් පෘෂ්ඨයේ සුමට නම් අනිවාර්යයෙන්ම මේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා අපිට ඕන කරපු කාර්යයක් හොයන්න කාර්ය සමාන බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදුවන විස්ථාපනය කියලා මම කිව්වා. එතකොට බලය හොයා ගන්න ඕනේ. මෙතන අපි ත්වරණය දුන්නට හොයන්න බෑ. අපි දන්නවා ත්වරණය හා බලය අතර සම්බන්ධය F සමාන ma එකෙන් ගන්න පුළුවන්. ඒ අනුව අපි F සොයාගෙන කාර්ය සමාන බලය වැඩි කිරීම බලයේ දිශාවට විස්ථාපනය 50 වැඩි කිරීම 3යි 150යි ජූල් වෙනවා මෙම කාර්ය ප්‍රමාණය. ඉතින් අපි දෙවෙනි කොටසට ගියොත් දෙවෙනි කොටසේ පොඩි තියරි කොටසක් එක්ක මේ ගාන කියලා දෙන්න හිතුවා. මොකද ඒක ඉතා වැදගත් නිසා. ඔබ දන්නවා දැන් අපි සාමාන්‍යයෙන් ඝර්ෂණයේ තියෙන තලයක කිසියම් ස්කන්ධයක් තියලා යම් කිසි බලයක් යෙදුවට පස්සේ මුල් අවස්ථාවේදී සමතුලිතව පවතිනවා. ඒ බලය යම් කිසි ප්‍රමාණයකට දක්වා එනකම් සීමාකාරී අවස්ථාවට එනකම් ඒ බලය මේ ඝර්ෂණ බලයට සමාන වෙනවා. ඒ කියන්නේ F සමානයි P වෙනවා. ඒ කියන්නේ F සහ P අතර වෙනස් වීම එක සමාන වෙන්නේ. ඒ කියන්නේ අංශක 45ක කෝණයක ඇන්ගල් එක. ඒ කියන්නේ F සහ P අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් y සමානයි x ආකාරය. y සමාන x ආකාරයේ ප්‍රස්ථාරයක් වෙන. ඒ කියන්නේ P ට සමානව F වැඩි වෙනවා. P වැඩි කරන P ට සමානව සීමාකාරී අවස්ථාව මෙන්න මෙතන මේ සීමාකාරී අවස්ථාවට එනකම් P ට සමාන F වැඩි වෙනවා. ඊට පස්සේ කෙලින්ම සීමාකාරී අවස්ථාව පැන්නට පස්සේ මේ ඝර්ෂණ බලය අපි වැඩි කරන බලය කෙතරම් වැඩිවත් ඝර්ෂණ බලය ඉතා ෂණිකව පහළට බහැලා ඒක නියතව පවතිනවා. ඉතින් මේ ඝර්ෂණ බලය වෙන්නේ ගතික අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලය. මේ ඝර්ෂණ බලය වැඩි වීම වෙන්නේ සීමාකාරී අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලයත් එක්ක වැඩි වීම තමයි මේ තියෙන අපි යොදන බලයත් එක්ක. අපි යොදන බලයත් එක්ක මේ අවස්ථාවේදී අපි යොදන බලයත් එක්ක මේ ඝර්ෂණ බලය වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි මේ තියෙන්නේ. කියන්නේ අපි මුලින්ම වස්තුව තලයක් මත තියලා පළමුව වැඩි කරනකොට ඝර්ෂණ බලයත් එම බලයේ ප්‍රමාණයටම වැඩි වෙනවා. ඒ එක් අවස්ථාවක් වෙනකන් උපරිමය දක්වා වැඩි වෙනවා. එම අවස්ථාව වෙනකන් වස්තුව නිශ්චලව තියෙන්නේ. ඊට පස්සේ බලය යම් ප්‍රමාණයකින් වැඩි කරපුවා තවත් වැඩි කරපු ගමන් එකපාරට වස්තුව චලනය වෙන පටන් ගන්නවා. ඒ චලනය වෙන පටන් ගන්නකොටම ඝර්ෂණ බලය වස්තුව මත ඒ පෘෂ්ඨයෙන් ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ශනිකව යම් ප්‍රමාණයකින් අඩු වෙලා ඒක නියතව පවතින. මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. ඉතින් මෙහි ඔබ F සමානයි μ r තමයි සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඝර්ෂණ සංගුණකයත් එක්ක ගතික ඝර්ෂණ සංගුණකයත් එක්ක හරි සීමාකාරී ඝර්ෂණ සංගුණකයත් එක්ක හරි සම්බන්ධ වෙන්නේ. මෙහි r අනිවාර්යෙන් නියතයක්. ඔබ දන්නවා මෙහි r අනිවාර්යයෙන්ම නියතයක්. මොකද මෙහි r නියතයක් කියන්නේ මේ වස්තු ස්කන්ධය නියත නිසා ඉහළට චලිත වෙන්නේ නැති නිසා ඉහළට සමතුලිතතාවයක් තියෙනවා. ඒක නිසා r සමානයි mg. ඒ නිසා r නියතයක්. ඒ r නියතයක් නිසා ඔබ දන්නවා මෙහි f සමානුපාතික වෙනවා μ ට. f සමානුපාතිකයි μ වෙනවා. ඒ කියන්නේ f සමානයි k μ වෙනවා. k කියලා කියන්නේ අපි යම් කිසි නියතයක්. එතකොට අපි යොදන බලයත් එක්ක මේ ඝර්ෂණ සංගුණකය කියලා කියන ඔබ දන්නවා f බෙදීම r කියන එක. ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ මේ ඝර්ෂණ බලයේ බෙදීම මෙව අභිලම්භ ප්‍රතික්‍රියාව කියන අනුපාතය. ඉතින් f බෙදීම r කියන එකත් මෙන්න මේ හැඩයටම වෙනස් වෙනවා. මේක නමුත් අංශක 45ක හැඩයකට නෙවි. නමුත් මෙන්න මේ හැඩයට වෙනස් වෙලා මේ හැඩයට වෙනස් වෙලා මෙන්න මේ හැඩේ ප්‍රස්ථාරයක්මයි එන්නේ. මොකද හේතුව මේ f සමානුපාතික වෙනවා μ ට. ඒ කියන්නේ බලයත් එක්ක ප්‍රස්ථාරය අඳිනකොට මේ බලය අපි මෙන්න මේ P කියන එක මේ අවස්ථා දෙකේ නියතයක් නිසා මේ F සමානුපාතික වෙනවා නම් μ ට යම් දෙයක් එහෙම සිදු වෙනවා නම් මේ P කියන එක F එක වෙනස් වෙන ආකාරයටම තමයි P කියන එක μ එකත් එක්ක වෙනස් වෙන්නේ. නමුත් මෙහි අංශක 45ක මේ කෝණයකින් වෙනස් වෙන්නේ.
මොකද මේ k කියන අගය f සමාන k කියන අගය වෙනස් වෙන නිසා. එතකොට මෙන්න මේ විදිහට ඝර්ෂණ සංගුණකයත් යම් මේ ආකාරයට වැඩි වෙනවා රේඛීය වැඩි වෙලා ඒක උපරිම අගයකට ඇවිල්ලා ඒක වස්තුව චලිත වෙන්න පටන් ගන්නත් පස්සේ ඒක අඩු වෙනවා. මේ උපරිම අගයට අපි කියන සීමාකාරී ඝර්ෂණ සංගුණකය කියලා. මේ μ නෝට් වලින් මේ දක්වලා තියෙනවා. ඊට පස්සේ අඩු වෙලා යම් තැනකදී ඒ කියන්නේ වස්තුව චලිත වෙන්න පටන් ගන්නත් ඒක එකපාරටම අඩු වෙලා ඒක නියතව පවතිනවා මේ ආකාරයට. ඒ අඩු වෙන අගේ μ k කියලා කියන ගතික ඝර්ෂණ සංගුණකය කියලා තමයි කියලා කියන්නේ. අපි මේකට කියන්නේ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් μ k කියන එක 4න් 3යි μ නෝට් කියලා තමයි ගණනය කිරීම වලදී හොයාගෙන තියෙන්නේ. ඔබට යම් කිසි ගානකදී නොදී තිබුණොත් මෙන්න මේ ආසන්න සමීකරණය භාවිතා කරලා ගාන හදුවන් පස්සේ ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ μ k කියන එක ආසන්න වශයෙන් සමානයි 4න් 3යි μ නෝට්. ඒ කියන්නේ ගතික ඝර්ෂණ සංගුණකය හැම විටම ස්ථිතික ඝර්ෂණ සංගුණකයට වඩා අඩු වෙනවා. ඉතින් ඔබට මේ ප්‍රස්තාර දෙක ඉතාල වැදගත් වෙයි. ඉතින් මේ දැනගන්න ඕන දෙවෙනි කොටස ගන්න හදන්න. ඉතින් ඔබ දන්නවා දීලා තියෙනවා ගතික ඝර්ෂණ සංගුණකය ගතික ඝර්ෂණ සංගුණකය 100 කියලා. මෙන්න මෙතන මේ R කියන බලය 50 නේ. මෙතන 100 වෙන්න ඕනේ. මේක වැරදීමකින් මෙතන මේ 50 ලකුණු කරලා තියෙන. මෙතන මේක 100 විය යුතුයි. එතකොට F සමානයි μ k වරක් r තමයි අපි යොදන්න පුළුවන්. ඒ කියන්නේ F සමාන μr කියන එකේ μ k කියන එක ගතික ඝර්ෂණ සංකූලක තමයි මෙතන යොදන්න වෙන්නේ. එතකොට ඝර්ෂණ බලය වෙන්නේ 75යි. ඒ කියන්නේ 4න් 3යි 100. 4න් 3යි 100 කියන්නේ 75යි. එතකොට මෙතන ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා 75ක. ඊට පස්සේ අපි මේ පැත්තේ අර සමහර අපිට හොදන්න ඕන අපි මේ යොදන බලය මේ බලය තමයි සිදු කළ විස්ථාපනයෙන් වැඩි කරන්න ඕනේ. මේ බලය තමයි අපි යොදන බලය වෙන්නේ. ඉතින් මේක තමයි මේ බලය නිසා සිදුවන විස්ථාපනය නිසා සිදුවන කාර්යය තමයි අපෙන් අහන කාර්යය. එතකොට මේ පැත්තේ අපි p හොයා ගන්න ඕන. මොකද මෙතන අපි යොදන බලය නිසා අපි යොදන බලය වැඩි කිරීම බලය සිදුවන දිශාවට සිදුවන විස්ථාපනය තමයි කාර්යය කියලා කියන්නේ. එතකොට f බලය වෙන්නේ p ඍණ f කියන එක අපි f හොයාගත්ත මෙතන 75 කියලා. මේක තරණය 10 වරක් 5 50යි 50යි 75 125. ඒකට කාර්ය 125 වරක් 375. ඔබ දන්නවා කලින් ඝර්ෂණය නොමැති අවස්ථාවේදී අඩු වගේක් එන්නේ. ඒ කියන්නේ 150යි ජූල්. ඒ කියන්නේ මෙම වැඩිපුර ජූල් ප්‍රමාණයක්. ඒ කියන්නේ 150යි ඊළඟට තව 100 තව 150යි 225ක් තව 225ක් ජූල් ප්‍රමාණයක් වැඩිපුර වැය කරලා තියෙනවා මේ ඝර්ෂණයට එරෙහිව කාර්ය කිරීම සඳහා මෙතන. අපිත් නැවතත් මෙවැනි තුන්වෙනි වැඩසටහනෙන් හමුවනතුරු ඔබ සැමට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.